අපි මනුෂ්‍යයන් හැටියට අපි ජීවත් වෙන්නේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙන මේ ලෝකයේ දිහා අපි අවධානය යොමු කළොත් අපි මිනිස්සුන්ගේ ජීවිත වෙතට එබිකම් කරලා බැලුවොත් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ මිනිස්සු සොයා යන දේ කෙරෙහි අපි ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරයට එබිකම් කරලා බැලුවොත් අපි ජීවත් වෙන ලෝකයට අපි බොහොම පරිස්සමෙන් එබිකම් කරලා බැලුවොත් අපිට පේනවා හැම මිනිහෙක්ම ජීවිතයේ යම් ඉලක්ක අරමුණු පරමාර්ථයන් සපුරා ගන්න උත්සාහ දරනවා. මිනිස්සුන්ට යම් ඉලක්ක තිබෙනවා. පරමාර්ථ තිබෙනවා. ඒ පරමාර්ථ සපුරා ගන්න මිනිස්සු අද වේගෙන් ජීවිතේ ජීවත් වෙනවා ගමන් කරනවා. ජීවිතයේ ඉලක්ක පරමාර්ථයන් තිබීම ඉතා යහපත්. අපිත් අපේ දරුවන්ට කියන ඔබට ඉලක්කයන් තියෙන්න ඕන පරමාර්ථයන් තියෙන්න ඕන ඉදිරිය ගැන. මේක හැම කෙනෙක්ම කතා කරන දෙයක්. ලෝකේ හැම කෙනෙක්ම ජීවිතේ ඉලක්ක පරමාර්ථ කරා හඹා යන්නට කියලා මඟ පෙන්වනවා. එක පැත්තකින් මේ පරමාර්ථ ඉලක්ක කරා හඹාගෙන යන ලෝකයේ ඇතුලේ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළට අපි එබිකම් කරලා බැලුවම අපට හරි සූක්ෂමව දැක ගන්න පුළුවන් දේ තමයි දැන් ඉලක්ක පරමාර්ථ කරා ගමන් කිරීම ඉතා යහපත්. ඒකේ වරදක් නැහැ. නමුත් මේ ඉලක්ක සහ පරමාර්ථ කරා ගමන් කරන මිනිස්යන්ගේ ජීවිතවලට ලෝකයට අපි එබිකම් කරලා බැලුවොත් අපිට ඉතා සියුම්ව පේන දෙයක් තමයි මිනිස්සෙක් ඉතුරු වෙලා නැහැ. ආත්මාර්ථකාමී නිදහසක් නැති පීඩණයට ලක් වෙච්ච මිනිහෙක් තමයි ඉතුරු වෙලා ඉන්නේ. මේ ඉලක්ක සහ පරමාර්ථ කරා හඹාගෙන යන ලෝකේ මිනිස්සයා පිළිබඳව සලකන සමාජයක් නැති වෙලා යනවා. ආත්මාර්ථකාමී කම කියන එකෙන් පිරුණු ලෝකයක් තමයි ජීවිත තමයි මේ ලෝකෙ ඉතුරු වෙන්නේ. ඇයි ඔවුන්ට හැමදේටම වඩා වටින්නේ ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීම. ඔවුන්ගේ පරමාර්ථ කරා ළඟා වීම. ඒක මුදුන්පත් කරගන්න ඔවුන්ගේ ජීවිතවල ඔවුන්ට බාධාවල් කියලා තිබෙන සෑම දෙයක්ම ඔවුන් ඉවත් කරනවා. ඔවුන් ඒවා ඉවත් කර දාලා ඔවුන්ගේ පරමාර්ථය දිහා පමණක් ඔවුන් බලාගෙන සිටිනවා. එවිට ඔවුන්ට ප්‍රේමය, සහෝදරකම, සෙනෙහස, ලැබියාව, මනුෂ්‍යත්වය, ප්‍රාර්ථකාමීකම ඒ කිසි දෙයක් ඔවුන්ට පේන්නේ නැහැ. ඔවුන්ට පේන්නේ ඔවුන්ගේ ඉලක්කය පමණයි. මෙන්න මෙහෙම පිස්සුවෙන් දුහන සමාජයක තමයි අද අපි ජීවත් වෙන්නේ. මිනිස්සු සාර්ථකත්වය හොයනවා. මිනිස්සු ප්‍රීතිය හොයනවා. මිනිස්සු සතුට හොයනවා. ඒවා සොයමින් ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ අපිව මැව්වෙම ප්‍රීතිය ඇතිව සාර්ථකත්වය කරා සාර්ථක ජීවිතයක් තුළ තමයි දෙවියන් වහන්සේ මිනිස්යාව මවන්නෙම. නමුත් අද අපිට පේනවා මිනිස්සුන්ට හොයාගෙන යන්න වෙලා තියෙනවා. සතුට හොයනවා. සතුටු වෙන්න උත්සාහ දරනවා. ප්‍රීතියත් ළඟා කරගන්න පොරකනවා. සාර්ථක වෙන්න මිනිස්සු උත්සාහ දරමින් ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ මිනිසයා මවන්නෙම ප්‍රීතිමත් සාර්ථක ආශිර්වාදලත් ජීවිතයක් ඇතිවයි දෙවියන් වහන්සේ මිනිසයා මවලා තියෙන්නෙම. මිනිසයාට වැරදෙනවා යම් තැනක. අන්න ඒ වරදත් එක්ක තමයි තාමත් මේ ලෝකේ ගමන් කරමින් සිටින්නේ. ඒ වැරදිච්ච
ලෝකය තුළ පෙරලනු පිට හොඳයි කියනවා කියලා ඒක ඇතුළෙම දේවල් හදාගෙන කරගෙන මිනිස්සු ගමන් කරමින් ඉන්නවා. ඉතින් කියනවා මෙහෙම තමයි ජීවිතේ. මෙහෙම තමයි ලෝකේ. මෙහෙම තමයි සමාජය. අන්න ඒ වගේ වචන ටිකක් කියලා පෙරලිච්ච එක සාධාරණීකරණය කරලා මිනිස්සු ජීවිතේ ගමන් කරනවා. කොහෙන්ද අවසානයේ මිනිස්සු කෙලවර වෙන්නේ? අපිට මේ ලෝකයේ ඇතුළට එබිකම් කරලා බැලුවම ඒක දකින්න පුළුවන්. ජීවිතේ සතුටක් නැති, ප්‍රීතියක් නැති, සමාදානයක් නැති, ජයග්‍රහණයක් නැති ජීවිතේ හිස් මිනිසෙක් විතරයි ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නේ දැන්. දෙවියන් වහන්සේ මේ ලෝකය සහ මිනිස්සයා මවන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් සඳහායි. ඒකට කියනවා දේව කේන්ද්‍රී ජීවිතයක්. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් සඳහා තමයි දෙවියන් වහන්සේ ලෝකයේ සහ මිනිස්සයා මවනු ලැබුවේ. අපිට පේනවා රෝම පළවෙනි පරිච්ඡේදයට ගියොත් රෝම පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳලා 25 වෙනි පදේ වෙනකන් මේ කොටස කියවුවම මේ කොටසේ එක පදෙන් පදයට අපි අවධානය යොමු කරන්නට යන්නේ නැහැ. නමුත් ඔබට පේනවා රෝම පළවෙනි පරිච්ඡේදය 18 වෙනි පදේ ඉඳලා 25 වෙනි පදය කියන පදය දක්වාම දැන් අපි කියවලා බැලුවොත් අපට පේනවා දෙවියන් වහන්සේ ලෝකයේ සහ මිනිසයා මැවූ දෙවියන් වහන්සේ. අපි කියමුද රෝම පළවෙනි පරිච්ඡේදය 18 වන පදයේ සිට 25 වන පදය. මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ. කුමක් හේයින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළසේක. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවල් වලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. එබැවින් ඔවුහු නිරුත්තරව සිටිති. මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ ඇඳිනගන්ටත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් සූතියවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමිණිනෝය. ඔවුන්ගේ අඥාන සිද්ද අඳුරු විය. තුමුම ප්‍රඥාවන්තයෝ යයි කියමින් ඔවුහු අඥානෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මිනිසයාගේද පක්ෂීන් හා සිව්පාවන්ගේද බඩගා යන ජාතීන්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කළෝය. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවා දුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවට මාරු කර මැවුම්කාරයාණන් වහන්සේට නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහි කරන නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමේන්. හොඳයි. දෙවියන් වහන්සේ මිනිසයා මවන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් ලෝකයක් සඳහායි. එතකොට අපිට පේනවා මිනිස්සු අද ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් මූලික කරගත් ජීවිතයක් තුලද? දෙවියන් වහන්සේ මිනිස්සයා මවන්නෙම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් පැවැත්මක් සඳහායි. ලෝකය මිනිස්යාගේ ජීවිතයේ පැවැත්ම
පැවැත්ම කේන්ද්‍රගත වන්නේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගෙන. දෙවියන් වහන්සේ මූලික කරගෙන. පදනම් කරගෙන. එතකොට දෙවියන් වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආදම් ඒව මුල් මෙවීමේ කතාවේ අපි දකිනවා දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්ව දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කේන්ද්‍ර වෙන්නේ. මිනිස්යාගේ ආරම්භය දෙවියන් වහන්සේ. ඊළඟට ඒ මුල් පවුලේ පැවැත්ම දෙවියන් වහන්සේ. ඒ මිනිස්යා භාවිතා කරන සියලු දේ කේන්ද්‍ර වෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මූලික කරගෙන තමයි මිනිස්යා ඇති වෙන්නේ ලෝකය මවනු ලබන්නේ. එතකොට මේ ලෝකය සහ මිනිස්යාගේ පැවැත්ම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් පැවැත්මක්. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මිනිස්යාගේ යහ පැවැත්ම මිනිස්යාගේ ජීවිතයේ සාර්ථකත්වය ජයග්‍රහණය සියලු දේ රඳා පවතින්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගෙනයි. ඒ දේව කේන්ද්‍රී ජීවිතය කියන එක අපි බැහැර වෙන විට දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතය කියන එකෙන් අපි බැහැර වෙන විට හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ අප කේන්ද්‍ර කරගෙනයි. එසේත් නැතිනම් වෙනත් දෙයක් අපි කේන්ද්‍ර කරගන්නවා. වෙනත් දෙයක් මූලික කරගන්නවා. දෙවියන් වහන්සේ අපිව මවන්නෙම දේව කේන්ද්‍රී ජීවිතය. නමුත් මිනිස්සු අද ජීවිතය ගෙනියන්නේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගෙන නෙවෙයි. මිනිස්සු ජීවිතය ගෙනියන්නේ වෙන වෙන දේවල් කේන්ද්‍ර කරගෙන. ඔවුන්ගේ ජීවිතය මූලික තැන වෙන දේවල්. ඔවුන්ගේ පැවැත්ම වෙනත් දේවල් තුල තමයි විශ්වාස කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්යාගේ මැවුම්කාර දෙවියන් වහන්සේ ලෙස උන්වහන්සේ මිනිස්යා මවා තිබෙන්නෙම මිනිස්යාගේ පැවැත්ම දේව කේන්ද්‍රී. දෙවියන් වහන්සේ මූලික කරගත් ජීවිතයක්. අපිට පේනවා නික්මයාම 20 වෙනි පරිච්ඡේදයට යද්දී දැන් අපි බලමින් ඉන්න රෝම පළවෙනි පරිච්ඡේදයේ ඒ 18 වෙනි පදේ ඉඳලා 25 වෙනි පදේ දක්වා කියවන කොටසේ අපිට පේනවා දෙවියන් වහන්සේ ලෝකය මැව් තැන් පටන් උන්වහන්සේගේ දේවත්වය මේ මැවිලි වලින් ප්‍රකාශ වෙනවා කියලා කියනවා. දැන් ඒ පදවලට ගිහිල්ලා අපි පද ගාව නතර වෙන්න යන්නේ නැහැ. එතකොට උන්වහන්සේ මේ සියලු දේ මැවුම්කාර දෙවියන් වහන්සේ. එතකොට ඒ කොටස කියනවා ඒ දෙවියන් වහන්සේට හිමි ප්‍රශංසාව ගෞරවය මිනිසයා දෙවියන් වහන්සේට පුදන්නේ නැහැ කියලා. එතකොට මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙලා. හැබැයි දෙවියන් වහන්සේ තමයි මැවුම්කාර දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකට තමයි මිනිස්යව දෙවියන් වහන්සේ තෝරාගෙන තිබෙන්නේ. සූදානම් කරලා තියෙන්නේ. හැබැයි ඒ දෙවියන් වහන්සේට දිය යුතු ස්ථානය මිනිස්යා දුන්නේ නැහැ කියලා ඒ වචනේ කියනවා. දෙවියන් වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ. හැබැයි මිනිස්යා මැවුම්කාර දෙවියන් වහන්සේ විවත් කරලා ඔවුන් මැවිල්ලට නමස්කාර කරන අය බවට පත් වෙලා තියෙනවා කියන. යලිත් වෙලා තියෙන්නේ මොකද්ද? දේව කේන්ද්‍රීකමින් ඉවත් වෙලා. දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතයකට මිනිස්යාව දෙවියන් වහන්සේ මවලා තියෙනවා. මිනිස්යා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙලා. දැන් මිනිහා මොනවද කරන්නේ? මැවුම්කාර දෙවියන් වහන්සේ වෙනුවට මිනිහා විසින් තනාගත් දේවල් වලට දේවත්වය දීලා. මිනිහා විසින් තනාගත් දේවල් වලට මිනිස්සු විසින් ගොඩනගාගත් දේවල් වලට දේවත්වය දීලා කියලා කියනවා. මැවිල්ලට දෙවියන් වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ මිනිස්යාගේ පැවැත්මට මේ මැවිල්ල දීලා තියෙනවා. ඒ මැවිල්ලට
මිනිස්සයා වැඳුම් පිදුම් කරනවා කියලා කියනවා. දැන් අපිට පේනවා අදත් මිනිස්සු මේ මැවිල්ලට තමයි දේවත්වය දෙන්නේ. එක්ක දේවත්වය දෙනවා මිනිස්සෙක්ට. එක්ක දේවත්වය දෙනවා මේ මැවිල්ලේ මොන හරි දෙයකට. යලිත් මිනිසයා කොහටද ගමන් කරන්නේ? දේව කේන්ද්‍රී ජීවිතයෙන් බැහැරවයි මිනිසයා ගමන් කරමින් ඉන්නේ. දෙවියන් වහන්සේ. ඒ වෙනස මිනිසයා තේරුම් ගන්න ඕන. මිනිසයා කියන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලක්. පොළව කියන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ල. නමුත් මිනිසයා දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගන්න නැතිව මිනිසයා කරලා තියෙන්නේ මොකද්ද? මිනිසයා මැවිල්ල කේන්ද්‍ර කරගත් ජීවිතයකින් ගමන් කරනවා. දැන් මිනිහාගේ කේන්ද්‍රය මැවිල්ල. දැන් එතකොට වැඳුම් පිදුම් කරන දැන ඉඳලා දැන් වැඳුම් පිදුම් කරන කිව්ව ගමන් ඔළුවට අත් දෙක තියාගෙන මෙහෙම වඳින එක තමයි හැමෝගම ඔළුවට එන්නේ. ඔව් දැන් ඒකත් වැඳිල්ල තමයි. ඒකත් වැඳීමක් තමයි. ඒකත් සිද්ධ වෙනවා. ඒකෙදි සිද්ධ වෙන බව මම කියන්න ඕනේ නැහැ. හැමෝගම ඇස් වලට පේනවනේ මේ ලෝකේ. කොච්චර දෙවියන් වහන්සේ ඉන්නකොට මැවිල්ලට වඳිනවද කියලා. මිනිස්සුන් අල්ලගෙන වඳිනවද කියලා. මිනිස්සුන්ගේ දේවත්වයේ දීලා උස්සලා තියනවද කියන එක කොච්චර පේනවද සමාජය ඇතුලේ. දෙවියන් වහන්සේ මිනිස්යාම අවන්නේ දේව කේන්ද්‍රී ජීවිතයක් තුල මිනිස්යා ගමන් කරන පිණිසයි. රෝම පොතේ පාවුල්තුමා පෙන්නනවා ලෝකේ පාපිෂ්ඨමකම තමයි මැවුම්කාර දෙවියන් වහන්සේව අතහැර මැවිල්ලට වැඳුම් පිදුම් කිරීම. ඒක විවිධ තැන්වල අපිට පේනවා. ඒවා මෙහෙ නැහැ. මෙහෙ තව විදිහ වලට තියෙන්න පුළුවන්. ඒ කොහොමද? මේ යන ගමනේ ඉස්සරහට යනකොට පටින් දෙවියන් වහන්සේ ගැන කියනවා. හිතින් දෙවියන් වහන්සේ ගැන හිතාගෙනත් ඉන්නවා. හැබැයි කරනකොට දෙවියන් වහන්සේව පැත්තකට දාලා මිනිස්සු කේන්ද්‍ර කරගෙන ජීවිතය ගෙනියනවා. සල්ලි කේන්ද්‍ර කරගෙන ජීවිතය ඉස්සරහා බලනවා. ඒ විලට දේව කේන්ද්‍රී ජීවිතයක් නෑ. දේව නමස්කාරය දෙවියන් වහන්සේට මුල් තැන දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතේ ඒව නෑ. ඉතින් අපි කියනවා අපි රූප වඳින්නේ. අපි රූප වඳින්නේ අපි රූප හදන් ඉන්න ඕළුවේ. අපි දෙවියන් වහන්සේව ඉවත් කරලා දෙවියන් වහන්සේගේ තැන වෙන දේවල් වලට දීලා අපි හදාගෙන ගොඩනගාගෙන ඉන්න දේවල් තියෙනවා. ඒක දේව කේන්ද්‍රී ජීවිතයක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව මවන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් මිනිසෙක් ලෙස ජීවත් වෙන්න. ලෝකේ තියෙන පාපිෂ්ඨමකම තමයි දේව කේන්ද්‍ර දෙවියන් වහන්සේව මූලික කරගත් තැනින් මිනිසයා ඉවත් වීම. අද පල්ලි වලට එන ක්‍රිස්තියානි අයත් තමගේ ක්‍රිස්තියානිකම තියෙන්නේ පල්ලිය ඇතුලේ. ඉරිදා තමාගේ ආගමික ස්ථානයට එනකොට විතරයි දෙවියන් වහන්සේ ඉන්නේ. පල්ලියට ගෙදර ගියාට පස්සේ වඳින තරමක් වඳින්නේ වෙනේවට. පල්ලියට ඇවිල්ලා වඳින්නේ දෙවියන් වහන්සේ. තමන්ගේ ජීවිතේ කේන්ද්‍ර කරගෙන තියෙන හැමදේම කේන්ද්‍ර වෙලා තියෙන්නේ එක්ක මිනිස්සෙක් නැත්තම් ද්‍රව්‍යමය දෙයක්. ඒව ඔස්සේ තමයි ජීවිතය ගෙනියන්නේ. ඒවා කේන්ද්‍ර කරගෙන තමයි ජීවිතය මෙහෙවන්නේ. තීරණ ගන්න. වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ, කැප වෙන්නේ, සියලුම දේ කරන්නේ. හැබැයි ඉරිදා පල්ලියට ආපුවම දෙවියන් දිහා බලනවා. ඒක තමයි විශ්වාස කරන් ඉන්නේ. අපි දෙවියන් වහන්සේ අනුව යන මිනිස්සු කියලා. හැබැයි ජීවිතේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතයක් නෙවෙයි තියෙන්නේ. අර ලස්සන ගීතයක් තියෙනවා. ගීතිකාවක්. ඒ ගීතිකාවක්ද ගීතයක්ද කියන්න දන්නේ නැහැ. රවීන්ද්‍ර ජයලත් කියලා පරණ ක්‍රිස්තියානි ගීත ගායනා කරපු කෙනෙක් හිටියා. ඔහු කියනවා ලස්සන ගීතිකාවක්. ඉරිද පල්ලි යන බැතිබර කිතුනුවනේ
සඳුදා කිමද ඒ බැතිමල් බිම වැටුණේ. කුරුසේ දරා නොගසින් මේ දිවි ගමනේ කරවා දඹ රනින් ඇයි එය ගෙල බැඳුනේ. මට තේරෙන්නේ නැහැ. මොනවද කියන්නේ? ඉරිදා පල්ලි යන බැතිබර කිතුනුවනේ. හරිම භක්තිවන්තයි. ඉරිදා පල්ලි අතාරින්නේ. පල්ලි යනවා. සඳුදා කිමද ඒ බැතිමල් බිම වැටුනේ. අර ඔක්කොම පුබුදුවාගත්ත බැතිමල් සෞද වෙනකොට බිම. ඇයි? සුපුරුදු ජීවිත රටාවට බැස්සවන්න. සුපුරුදු ජීවිත රටාවට බැස්සම දැන් දෙවියන් වහන්සේ නෑ. කල්පනාවක් නෑ. දැන් මගේ ලෝකයක් තියෙනවා හඹා යන. මට කරන්න දේවල් වගේක් තියෙනවා. ඉතින් මං ඒ කරා ජීවිතය ගෙනියනවා. දැන් අර පුපුදුවාගත් පීදුණු බැතිමල් නෑ සෞද ඉඳලා. ඉරිදා පල්ලි යන බැතිබර කිතුනුවනේ. සඳුදා කිමද ඒ බැතිමල් බිම වැටුනේ. ඊට පස්සේ ඔහු දෙනවා බයිබලයේ උපදිස. කුරුසේ දරා නොගොසින් මේ දිවි ගමනේ කුරුසිය දරාගත් ජීවිතයක් ගමන් කරන්න නැතුව කරවා දඹ රනින් ඇයි එය කරේල්ලන්ගින්නේ. රත්තරනින් ඒක කරේල්ලගෙන ඒ කුරුසියේ ගමන් කරන්න නැතුව ඉරිදට විතරක් බැතිබර කිතුනුව වගේ ඇවිල්ලා රඟපාල යනවා. සඳුද වෙනකොට ඒ ඔක්කොම දේවල් ඉවරයි. ඒ නිසා අපි යලි යලිත් තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ අපිව මවන්නේ දේව කේන්ද්‍රී ජීවිතයකට, දෙවියන් වහන්සේ මුල් කරගත් ජීවිතයකට. ඔබේ ජීවිතේ මූලික තැන දෙවියන් වහන්සේද? ඔබේ ජීවිතේ මූලික තැන දෙවියන් වහන්සේද? ඔබ අහන්න ඕන ප්‍රශ්නේ. ඔබ අහන්න ඕන ප්‍රශ්නේ ඔබගෙන් ඒකයි. ඔබේ ජීවිතේ මූලික තැන දෙවියන් වහන්සේද? ඔබ පල්ලියේදී විතරක් නෙවෙයි ඔබ ජීවිතේ අඩිය තබන හැම පියවරක් පාසා ඔබගේ කල්පනාව දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් මූලික කරගත් ජීවිතයක්. එහෙම නැත්තම් පල්ලියට ඉරිදට එන්නේ ආගමක් අවශ්‍ය නිසා, එහෙමත් නැත්තම් ඊට චුට්ටක් එහාට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ දරුවෝ අපි දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඕන නිසා ඉරිදට විතරද? දෙවියන් වහන්සේ අපිව මැව්වේ මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ. දැන් නික්මයාම පොතට යනකොට අපිට පේනවා 20 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා අරන් යන ගමනේ ඔවුන්ට යම් දේවල් වගේක් කියනවා. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායෙල්. දෙවියන් වහන්සේව ලෝකයට අනාවරණය කරන්න දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර ඉටු කරන්න දෙවියන් වහන්සේ තෝරාගත් සෙනග තමයි ඊශ්‍රායෙල් ජාතිය. ඔවුන් මිසරේ වහල්කමේ හිටියා. දෙවියන් වහන්සේ යලි ඔවුන්ට පොරොන්දු වුණා පොරොන්දු දේශයේ ආශිර්වාදලත් දේශයකට ඔවුන්ව අරගෙන යනවා කියලා. දැන් ඒ පොරොන්දු දේශය කරා ගමන් කර ඒ පොරොන්දු දේශයේ දෙවියන් වහන්සේව නියෝජනය කරන සෙනගක් හැටියට ගමන් කරද්දී ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ගේ ගමනේ කේන්ද්‍රගත පුද්ගලයා වුණේ දෙවියන් වහන්සේ. මේක හොඳින් තේරුම් ගන්න. ඔවුන් මිසරෙන් ගැලෙව්වේ කවුද? දෙවියන් වහන්සේ. මෝසස් සූදානම් කළේ කවුද? දෙවියන් වහන්සේ. ඒ ගමනේ හැම පියවරක් පාසා අපි අවධානය යොමු කරොත් කවුද ඒක ඇතුලේ ක්‍රියා කළේ? දෙවියන් වහන්සේ. එතකොට මේ ඊශ්‍රායෙල් ජනතාව පාරාවෝගේ අතින් එළියට නිදහස් කරන තැන පටන් ගත්තම අර පීඩා 10ක් මිසරේ වෙත එවලා මිසරේ දෙවිවරුන්ට පහර දීලා මිසරේ පාරාවෝගේ හිත පොඩි පට්ටම් කරලා කුඩු පට්ටම් කරලා තීරණ ගන්න බැරි අන්තිම අසරණයෙක් බවට පත් කරලා
ඒ සියලු ක්‍රියාවල් කරේ කවුද? දෙවියන් වහන්සේ. ඉන්පස්සේ පාරාවෝ අවසර දෙනවා ඊශ්‍රායල් ජනතාවට එළියට යන්න. මෝසස් ඔවුන්ව අරගෙන එළියට එනවා. එළියට ඇවිල්ලා ඔවුන් ගමන් කරමින් එනවා. නමුත් ඔවුන්ට යන්න හම්බෙන්නේ නැහැ වැඩි දුර. මිසර හමුදාවන් ඔවුන් පස්සෙන් ආවා. නමුත් අපි දන්නවා ඒ ඉස්සරහා රතු මූදක් ඔවුන් ඉදිරියේ තිබුණා. කොහමද ඔවුන් රතු මූද ජයගන්නේ? ඔවුන් රතු මූද ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් කෑ ගහන්න පටන් ගත්තා. අපිව දැන් මැරෙන්න යන්නේ කාන්තාරේ පාරාවෝ අතින්. කිසිම ආයුධයක් නැතුව දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා නුඹේ අතේ තියෙන සැරයටිය දිගු කරපන් කියලා. කවුද ඔවුන්ගේ ගමනේ ඔවුන්ට උපකාර කළේ? දෙවියන් වහන්සේ. ඉන්පස්සේ ඔවුන් මහා කාන්තාර මැදින් යනකොට ඔවුන්ට කෑම නැති වුණා. කවුද ඔවුන්ට සැපෙව්වේ? දෙවියන් වහන්සේ. ඔවුන් පිපාසයෙන් ජනතාවක් හැටියට පීඩා විඳින්න පටන් ගත්තා. කවුද ඔවුන්ට ජලය ලබා දුන්නේ අවස්ථාවන් මැදින්? දෙවියන් වහන්සේ. විවිධ ජාතීන් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගත්තා. කවුද ඒ අවස්ථාවන් වල ඔවුන් වෙනුවෙන් සටන් වැදුනේ? දෙවියන් වහන්සේ. දැන් ඔවුන් යන ගමනේ දෙවියන් වහන්සේ ඔවුන් අරගෙන යද්දී දෙවියන් වහන්සේ ඔවුන්ට කියන තැන ඔවුන් නතර වෙනවා. ඊට පස්සේ ඔවුන් එතන කූඩාරමක් හදාගන්නවා. රාත්‍රියේ ගිනිටැමක් දවාලේ වලාටැමක් තුලින් දෙවියන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වමින් අරගෙන ගියා. ඔවුන් දෙවියන් වහන්සේ මඟ පෙන්වන ආකාරයට ගමන් කරලා ඔවුන් ඒ ස්ථානයේ කූඩාරම ඉදි කරගත්තා. ඔවුන්ගේ ජීවිත ගමන දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක්. අද අපි කූඩාරම ගහලා දෙවියන් වහන්සේට කියනවා ඔය පැත්තෙන් කරගලා මේ හරහා එන්න කියලා. අපි කූඩාරම ගහනවා. අපිට ඕන තැන කූඩාරම ගහලා ස්වාමීනි මේ පැත්තෙන් කරගලා එන්න කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා ඔහොම යන්න කියලා කියනවා. අපි පුදුම දේව කේන්ද්‍රීයයි. හැබැයි අපි කියන්නේ සැබෑව් එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන නමස්කාර කරන සෙනගක් කියලා තමයි කටින් කියන්නේ. හැබැයි ක්‍රියාවෙන් නම් දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා කවුරු හරි රූපයක් හදාගෙන වඳිනවා නම් අපි ඒක විතරයි රූප නමස්කාරය කියලා කියන්නේ. ඊට වඩා දහසකුත් රූප අපි හදාගෙන ඒවා ඔස්සේ තමයි අපි ජීවිතේ ගමන් කරන්නේ. ඒවා පදනම් කරගෙන කේන්ද්‍ර කරගෙන තමයි අපේ ජීවිත ගමන අපි ඉස්සරහට යන්නේ. නමුත් දෙවියන් වහන්සේ මිනිස්සයා මවලා ඊශ්‍රායල් ජනතාවක් හැටියට දෙවියන් වහන්සේ පරණ කිවිසුමේ අරන් යන්නේ දේව කේන්ද්‍රී ජීවිතයක් තුලයි. ඔවුන් සම්මුඛ වීමේ කූඩාරම් හදනවා. ඔවුන් කියනවා දෙවියන් වහන්සේ මෙතන වැඩ සිටිනවා. ඔවුන් කිවිසුම් කරනවා හදනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔවුන් තේරුම් ගත්තා. ඔවුන් ඒ ස්ථානයට ගෞරව කළා. ඔවුන් තව ස්ථානයකට යනකොට මොනවද කළේ? ඔවුන් දෙවියන් වහන්සේ උන්ට මඟ පෙන්වනකොට ඔවුන් ගියා ඒ සියලු දේ රැගෙන ගිහිල්ලා ඔවුන් ඉස්සලම එතන සම්මුඛ වීමේ කූඩාරම ඉදි කරනවා. කිවිසුම් කරනුව තියෙනවා. ඔවුන් ජනතාවක් හැටියට වටේ ගෝත්‍ර 12ක් හැටියට ඔවුන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක්. දෙවියන් වහන්සේ මිනිසයා මවලා තෝරාගත් ජනතාවක් හැටියට මේ ඊශ්‍රායල් ගෙන යන්නෙම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් තුලයි. මම මේ ටික කියන්නේ දැන් මේ බලන්න යන පදේ පසුබිමත් එතන තියෙන නිසා. නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා කියවන්න. දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු වචන වදාරනසේක් මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවා වූ තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ. ඔන්න ඔය පදේ තමයි මෙච්චරකම් කිව්වේ. මොනවද කියන්නේ? මම තා මිසරේ වහල්කමෙන් මුදාගෙන උඹව අරගෙන ආපු දෙවියන් වහන්සේ මමයි. දේව කේන්ද්‍රී ජීවිතයක්. ඊළඟට මොනවද කියන්නේ? මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව. අන්න ඒ නිසා උන්වහන්සේ කියනවා මොකද්ද? මා හැර අන් දෙවි කෙනෙක් තට නොසිටින්නට අවශ්‍යයි. ඊළඟට මොනවද කියන්නේ?
කැපූ රූපයක් හෝ උඩහසෙහිවත් පාත පොළවෙහිවත් පොළවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක් සමානත්වයක් හෝ තට නොසාදා ගනුව. මං ඔය පදගාව ඉන්ට යන්නේ නෑ. යළිත් මතක තියාගන්න මේවා ගැන අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. නමුත් ඒ තැන්වල අපි ඉන්ට යන්නේ. මොනවද කියන්නේ? දෙවෙනි පදේ කැපූ රූපයක් හෝ උඩහසෙහිවත් පාත පොළවෙහිවත් පොළවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව. සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්ති නොවිවසන්නා වූ මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාවන් කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ය. දෙවියන් වහන්සේ හොඳින් බලන්න ඔවුන්ට දසපනත දීලා මේ දසපනත කියන්නේ මොනවද? ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාවේ මූලික හදවත තමයි දසපනත. මේවා දුන්නේ මොනවටද? දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාවකගේ වගකීම් යුතුයකම් ඔවුන් රැකිය යුතු ආඥාවල් ඔවුන්ගේ ජීවිත ක්‍රියාව මෙන්න මේ ආකාර විය යුතුයි. ඒකට තමයි මේ දසපනත දෙන්නේ. දසපනතෙත් උන්වහන්සේ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් තමයි ඔවුන්ට සැලසුම් කරලා දෙන්නේ. යලිත් අපි තේරුම් ගන්න ඕන දේ හොඳින් පරිස්සමෙන් තේරුම් ගන්න. ලෝකය මැව් තැන් පටන් මැවුම්කාර දෙවියන් වහන්සේ. මිනිස්යාගේ මැවුම්කාර දෙවියන් වහන්සේ. මිනිස්යව මවන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් තුළ ජීවත් වෙන්න. නමුත් මිනිසයා මේ ඊශ්‍රායෙල් සෙනඟ මේ දසපනත අරගෙන මෝසෙස් කන්දේ ඉඳලා පහළට එන ටිකට ඔවුන් වස්සෙක් හදාගෙන බැන්දා. ඔවුන් මැවුම්කාර දෙවියන් වහන්සේ වෙනුවට මැවිල්ලට බැන්දා. මේ ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන් වහන්සේ මෙච්චර ගමනක් ඔවුන් අරගෙන ආවා. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක්. ඒකේ පුදුම ජයග්‍රහණයක්, ප්‍රීතියක් ඔවුන් භුක්ති විඳේ. ආශිර්වාදයක් ලබා ගත්තේ. එච්චර දේවල් ජීවිතේ ලබලා ගමනක් ඇවිල්ලා මේ ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස් දසපනත අරගෙන පල්ලෙහාට බහින ටිකට ඔවුන් වස්සෙක් හදාගෙන නමස්කාර කළා දෙවියන් වහන්සේ වෙනුවට. එහෙම හදලා නමස්කාර කරලත් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. මේ තමයි මිනිස්සු. මේ තමයි මිනිස්සු. දෙවියන් වහන්සේව හොඳට දැක්ක. දෙවියන් වහන්සේගේ බලවත් හස්තය තේරුම් ගත්ත. දෙවියන් වහන්සේ නිදහස් කරලා ජයග්‍රහී ජීවිතයකට අරන් ආපු මිනිස්සු. දැන් අපිට පේනවා පරණ ගිවිසුම පුරාම අපි පින්තූරයක් ඇති කරගත්තත් දෙවියන් වහන්සේ මිනිස්සයා මවලා මිනිස්යාව තබන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකට. දැන් අපි නව ගිවිසුමට යමු. බලන්න මතෙව් 22 වෙනි පරිච්ඡේදයට අපි හැරෙව්වම අපි බලන්නේ මොනවද මේ? දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතය පරණ ගිවිසුම ඇතුලේ ඊශ්‍රායෙල් ජනතාව තුල කොහොමද? ඊළඟට දැන් අපි බලන්නේ මොනවද? නව ගිවිසුම ඇතුලේ යේසුස් වහන්සේ කතා කරපු දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතය. අපිට පේනවා මතෙව් 22 වෙනි පරිච්ඡේදයට හැරෙව්වම මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ 34 සිට 37 පදේ දක්වා කියවුවම මොනවද කියන්නේ? කියමුද අපි? මතෙව් 22 34 සිට 37. උන්වහන්සේ සද්දිසිවරුන් නිශ්ශබ්ද කළ බව පරිසිවරු අසා එතැන්ට රැස් වූෝය. ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්
ආචාර්යනි ව්‍යවස්ථාවෙහි ඊට උතුම් ආඥාව කොයි එකදයි ඇසුවේය. අව්‍යවස්ථාවේ ආඥා ගණනාවක් තියෙනවා. ඊට අමතර ප්‍රධාන දසපනත තියෙනවා. මේ සියලු ආඥාවල් එකට අරගෙන ඔහු ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? ඒ ව්‍යවස්ථාවේ උතුම් ආඥාවයි කියලා ඔබ කියන්නේ කුමක්ද කියලා ජේසුස් වහන්සේගෙන් අහනවා. හරි ඊළඟට උන්වහන්සේ ඔහුට කතා කොට තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මුළු ව්‍යවස්ථාවේ දසපනතේ උනත් කේන්ද්‍රගත දේ වන්නේ දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක්. ඒක තමයි මුළු ව්‍යවස්ථාව තුළ කතා කරන දේ. ජේසුස් වහන්සේ නවගිවිසුම තුළ මේ ප්‍රශ්නය අහන අයට දෙන උත්තරයත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. තාගේ මුළු බුද්ධියෙන්, තාගේ මුළු ආත්මෙන්, තාගේ මුළු ශක්තියෙන්, තාගේ දෙවි වූ ස්වාමී. කවුද? ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ස්වාමී, ඔබේ ප්‍රධානය. එතුමාට ප්‍රේම කරන්න. ඒක තමයි ජේසුස් වහන්සේත් අපිව අරගෙන ගිහිල්ලා දානස්ථානය. එතකොට නවගිවිසුම ඇතුළෙත් අපිට දකින්න පුළුවන් දේ තමයි දෙවියන් වහන්සේ ප්‍රමුඛ වීම. මේක තවදුරටත් සාමාන්‍ය මානුෂික සිතුම් පැතුම් හැඟීම් රිද්දලා කඩලා බිඳලා දාන විදිහට ජේසුස් වහන්සේ මතේ ලූක් 14 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ මෙහෙම කියනවා. 24 25 පදවල. ඒක ටිකක් හරි අමාරුයි. 25 26 පදවල. ලූක් 14 වෙනි පරිච්ඡේදයේ 25 26 පදවල. ඒක ටිකක් නිකන් දකින්න අකමැති දෙයක් වගේ පේන්න පුළුවන්. මේක ඇහුවම නිකන් මේක හරි බොහොම තරුණු ප්‍රකාශනයක්ද කියලා අහන්න පුළුවන් මට්ටමේ දෙයක් යේසුස් වහන්සේ කියනවා. කොහොමද කියන්නේ? ලූක් 14 25 26. තවද බොහෝ සමූහය උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ ආපහු හැරි ඔවුන්ට කියනසේක් මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මව්ටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත් එසේය තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්න බැරිය. හරි දරුණු ප්‍රකාශනයක්. ජේසුස් වහන්සේ කිව්වේ මොකක්ද? යමෙක් මගේ ගෝලයා වෙන්න යනවා නම්, මගේ අනුගාමිකයෙක් ලෙස සැබෑ ලෙස අනුගාමිකයෙක් වෙනවා නම්, තමාගේ මූලික බැඳීම් වලට ඔබ ඊට ඉහළින් මම සිටින්න අවශ්‍යයි. මොකක්ද කිව්වේ? මව, පියා, භාර්යාව, දරුවන්, ස්වාමි පුරුෂයා විස්තර නේ. මේ සියලු දේට ද්වේෂ කරන්න බැරි නම් උඹට මගේ ගෝලයා වෙන්න බෑ කිව්වා. ඒ කියන්නේ මොකද්ද? මේ හැම සබදතාවයකට ඉහළින් මමයි උඹේ ජීවිතයේ දෙවියන් වහන්සේ. දැන් නෝන වෙලවන්න නෙවෙයි කියන්නේ. දරුවන්ව ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේ මිනිස්යා මවන්නෙම දේව කේන්ද්‍රී ජීවිතයකටයි. අද කොච්චර සෙල්ලම් දැම්මත් අපි නේද? දැන් මේ වගේ ප්‍රකාශනයක් හරි අමාරුයි. දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවොත් දෙමව්පියන්ට හරි අමාරු. මොනවද? ඇයි? චූටි කාලේ ඉඳලම දරුවන් හදන්නේ මොනවටද? ඒක අරමුණු වලට හදන එක වෙනම කතාවක්. දෙමව්පියන්ට බලාපොරොත්තු තියෙනවා දරුවන් ගැන. ඒගොල්ලෝ උගන්වනවා. ඒගොල්ලන් බලා ගන්නවා. අපි කොහෙද හරි කිව්ව නේද? අපේ මේකෙදි නේද? මේ තාත්තා කෙනෙක් මොකක් හරි එකට කිව්වනේ. අපේ කැම්ප් එකේදී වෙන්නදී. ගණන් හදන්න කියලා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට ඉපදුණු දා ඉඳලා අවුරුදු 16ක් වෙනකන් වියදම් කරා නම් ගාණ කීයක් වෙයිද කියලා දවසට රුපියල් 350 ගානේ තියලා බලන්න කියලා. එතන හිටපු කවුද මන් දන්නේ නැහැ. වෙලෙම කැල්කියුලේට්
මේ කැල්කියුලේටරෙන් ගහලා ගණන් හදලා කිව්වා කොච්චර බර ගාණක් කිව්වා. දැන් එච්චර දේවල් කරන්නේ ඇයි? ඔබේ දරුවන්ට ආදරේ. ඔය විවාහ වෙච්ච අය බලන්න ඔය ළඟින් යන්නේ ළඟම වාඩි වෙලා ඉන්නවා. එච්චරට ආදරේ. එයාට ඕන දේවල් අරන් දෙනවා. එයාව රැක බලා ගන්නවා. ඒක හොඳයි. සදාචාර සම්පන්න ගුණගරුක සමාජයක් ඇතුලේ ඔය දේවලුත් වෙන්නේ නැත්තම් කැතයි. දෙමව්පියෝ ඒ වගේම දරුවෝ තමන්ගේ දෙමව්පියන් පදනම් කරගෙන තමයි ජීවිතේ ගොඩ නැගෙන්නේ. ඔව් ඒව අවශ්‍යයි. ඉතින් දරුවෝ දෙමව්පියෝ දරුවන්ගේ අනාගතය පිළිබඳව සිහින මවනවා. ඒව හොඳයි නරක නෑ. හැබැයි ඉතින් ඔය කොච්චර කිව්වත් කොච්චර කෙරුවත් දන්නවද? ඔබ ඉපදුනේ තනිවයි. ඔබ මේ පොළවෙන් සමුගන්නේ තනිවයි. ඔය අතරමැද දුහන ජීවිතේ අපිට යහ පැවැත්මක් සඳහා තමයි දෙවියන් වහන්සේ පවුල කියන ඒකකය මේ සමාජය ඇතුළේ දීලා තියෙන්නේ. ඒක දිහා බලලත් උන්වහන්සේ කියනවා මොකද්ද? මාගේ සැබෑ අනුගාමිකයෙක් වෙනවා නම් ඔබ ඒ හැම එකකටම ඉහලින් මම ඔබේ ජීවිතේ සිටින්න ඕන. හලෝ. දෙවියන් වහන්සේ පරණ ගිවිසුමෙත් නව ගිවිසුමෙත් අපි දකින දේ තමයි මිනිස්යාට පෙන්වලා තියෙන්නේ දේව කේන්ද්‍රී ජීවිතයක්. දැන් මිනිස්සු දුවන්නේ මොනවා කේන්ද්‍ර කරගෙන? සමහර විවාහක පවුල්වල දෙමව්පියෝ කියනවා මම මේ ඉන්නේ දරුවෝ හින්දා. නැත්තම් ඉතින් මම දන්නවා කරන දේ. මම මේ දරුවෝ හින්දා ඉන්නේ. එතකොට දැන් මේ පවුලේ පදනමම මොකද්ද? දරුවෝ. ඒ දරුවෝ නරකද? නෑ හොඳයි. දරුවෝ හින්දා මම මේ ඉන්නේ. ඒ කියන්නේ ඔබ දැනටමත් ඔබ කේන්ද්‍ර කරලා ඉවරයි ඔබේ ජීවිතේ ප්‍රධානම දේ දරුවන්. ඊට පස්සේ දරුවන්ගෙන් මොකක් හරි ඔබට වෙච්ච දාට තමයි දෙයක් වෙච්ච දාට තමයි ඉන්පස්සේ ඔබ කල්පනා කරන්නේ මොකද්ද මගේ ජීවිතේ මෙච්චර කාලයක් මම මේව කරගෙන ආවේ. ඔබේ කේන්ද්‍රය කොහෙද? විවාහ වෙන අය තමන්ගේ කේන්ද්‍රගත මගේ භාර්යාව මේ බොහොම අමාරුවෙන් මේ පෙම් සටන දිනාගත්තේ. හරි නේද? ඔව් මාත් එහෙම තමයි. අමාරුවෙන් දිනාගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න තියෙන්නේ සැනසෙන් නැලවෙන්න සුදෝ රස කරකි. මම චාල්ස් වගේනේ. ගායන වෙලේ. ඒක තමයි ඉතින් ගායනාව. ඒ හැමදේම ඔබට දෙවියන් වහන්සේ දුන්නේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරන් ජීවත් වෙන්න. හැබැයි දැන් ඔබ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේව පැත්තකින් තියලා දැන් ඔබට ලැබිච්ච දේවල් කේන්ද්‍ර කරගෙන තමයි ජීවත් වෙන්නේ. දරුවා, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ තාත්තා, මගේ අම්මා මේ ඒව තමයි අල්ලගෙන ජීවත් වෙන්නේ. හැබැයි මේ හැම එකම දෙවියන් වහන්සේ දුන්නේ දෙවියන් වහන්සේගේ නාමය ඔසවන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය ගෙනියන්න. නමුත් මිනිස්සයා කරන්නේ මොකද්ද? මිනිස්යාගේ මූලික තැන දෙවියන් වහන්සේව ඉවත් කරලා දැන් අර දේවල් තමන්ගේ ජීවිතයේ මූලික තැනට දානවා. එහෙම දාලත් දුහලා බලන්නකො. කොහොමද කෙලවර වෙන්නේ කියලා. ඔය සමාජයේ අද ඔය ජීවත් වෙන පවුල් ඇතුළට පොඩ්ඩක් ඉබිකම් කරලා හොඳට බලන්නකො. ජීවිතේ අවුරුදු ගාණක් මේ ජීවිතේ අත්දැකීම් ලැබලා ජීවිතේ ඉස්සරහට ගිය අයගේ කතාවන් වලට හොඳට ඉබිකම් කරලා ඇහුම්කන් දීලා බලන්න ඒකේ ගැඹුරේ මොකක්ද ඒගොල්ලෝ ප්‍රකාශ කරන දේ කියලා. අර උඩින් කියන දේ විතරක් අහන්න යන්න එපා. උඩින් කියන දේ හොව අයියෝ ඒක තමයි නේ මේක තමයි කියලා නතර වෙනවා. උඩින් කියන දේ නෙවෙයි. ඒ කියන දේ ඇතුලේ කොහෙද තියෙන පදනම කියලා හොයලා බලන්න. හොඳට ඉබිකම් කරන්න මිනිස්සුන්ගේ ජීවිත අසරණකම් වලට. මිනිස්සුන්ගේ සතුට හොයන එක ගැන
හොඳට හොයලා බලන්න. මිනිස්සුන්ගේ තනිකමේ ජීවිතයට එපිකම් කරලා බලන්න මොනවද ඔය කියවන්නේ කියලා. හොඳට අල්ලගන්න බලන්න. දෙවියන් වහන්සේ මිනිස්සයා මවන්නෙම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකටයි. මිනිහා මොනවද කළේ? මිනිහා දෙවියන් වහන්සේ වෙනුවට මිනිස්සුන්ව කේන්ද්‍ර කරගන්න පටන් ගත්තා. ඒ මත තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ මත තමයි තමුන්ගේ අනාගතය ගොඩනගන්නේ. ඒ වෙනුවෙන් තමයි තමන්ගේ මුදල් වැය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි තමන්ගේ මුළු ආයුෂ ජීවිත කාලයම ගෙවමින් සිටින්නේ. අන්තිමට තමා ජීවිතේ කලකිරෙනවා. තමා අන්තිමට තෘප්තියක් නැති අසරණකමින් තනිකමින් ජීවිතේ කොඳුරන්න පටන් ගන්නවා. ඔබ දැනගන්න ඕන දේ ඔබව දෙවියන් වහන්සේ මවන්නේ දෙවියන් වහන්සේව මුල් කරගත් මිනිසෙක් ඇරෙට ජීවත් වෙන පිණිසයි. ඒකෙන් ඔබ බැහැර වෙලා ඔබ මිනිස්යාව කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්න යනවා නම් මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් කේන්ද්‍ර කරගෙන ඔබ ජීවත් වෙන්න යනවා නම් ඔබට දවසක් එන්ට යනවා හැම දෙයක්ම හිස් කියලා දැනෙන. දුහලා ඉවර වුණාමනේ දැනෙන්නේ. දුහනකම් හොඳයි. දුහලා ඉවර වුණාම තමයි දැනෙන්නේ. එනිසා අපි තේරුම් ගන්න ඕන මිනිස්යව දෙවියන් වහන්සේ මේ පොළවේ තබා තිබෙන සැලැස්ම කොයි වගේද කියලා. අපි යන්න ඕන දේව සැලැස්ම තුලයි අපේ ජීවිතය ගෙනියන්න ඕන. ඒ සැලැස්මෙන් බැහැර වෙලා අපි සැලසුම් හදලා අපි ඒව ක්‍රියාත්මක කරලා ගමන් කරන විට සිද්ධ වෙන්නේ මොකද්ද? අපිට ප්‍රීතියක් නැහැ, සතුටක් නැහැ, සමාදානයක් නැහැ, ජීවිතේ හරි අසරණයි. හැම දෙයක්ම ඊට පස්සේ අපි අසුබවාදී විදියට කතා කරන්න බඩ වැඩක් නැහැ, මිනිස්සු වැඩක් නැහැ, ලෝක වැඩක් නැහැ, ඕ වැඩක් නැහැ, පල්ලිත් වැඩක් නැහැ, අරවත් වැඩක් නැහැ, මුක්ක වැඩක් නැහැ, ඔක්කොම පොද වෙලා. නමුත් ඔබ ගියේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරන්න. ඔබේ ක්‍රිස්තියානි ජීවිතයේ යේසුස් වහන්සේ ජේසු කේන්ද්‍ර කරගෙන තිබුණේ. ඔබ පෞල් ජීවිතය ගෙනිච්ච දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගෙනද? ඔබගේ අනාගතය ඔබ ගොඩනැගුවේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගෙනද? ඔබේ ක්‍රිස්තියානි ජීවිතය ඔබ ගොඩනැගුණේ ජේසුස් වහන්සේව කේන්ද්‍ර කරගෙනද? නැත්නම් පල්ලිය කේන්ද්‍ර කරගෙනද? මිනිස්සු කේන්ද්‍ර කරගෙනද? ඔබ අතරමං මේ කියන. තවදුරටත් ගියාම මං කැමති මැවිල්ල දේවකේන්ද්‍රී ජීවිතයකට අපිව දෙවියන් වහන්සේ මැව්වේ. මිනිස්යාවත් මේ පොළවත් නෙවෙයි කියන එක තවදුරටත් පෙන්වන්න මං කැමති 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයට හරවනවා. 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදය. බලන්න 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ පවුල්තුමා පෙන්නනවා මේ 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා දෙවෙනි පදේ පළවෙනි දෙවෙනි පද දෙක විතරක් කියුවත් ඇති. 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පද. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගනින්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරංකාරයෝව, අපහාස කරන්නන්නෝව, මව්පියන්ට අකීකරවන්නෝව. දැන් මේ විදියට ගත්තම ජේසුස් වහන්සේ පෙන්නුවේ තාගේ මුළු සිතින්, තාගේ මුළු බුද්ධියෙන්, තාගේ මුළු ශක්තියෙන්, තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. 38 වෙනි පදේ කියනවා ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරව. පළවෙනි දේ මොකද්ද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. දේවකේන්ද්‍රී ජීවිතයක්. දෙවියන් වහන්සේ මූලික කරගත් ජීවිතයක්. අපි දැක්ක ලූක් 14 වෙනි පරිච්ඡේදයේ 25 26 පදවල ජේසුස් වහන්සේ කියනවා මට වඩා අනිත් කිසිවක් තියෙන්න බෑ. මට වඩා. එතකොටත් අපි දකින්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතය. යේසුස් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතය. දැන් මෙතන අපිට පේනවා පාවුල්තුමා පෙන්නනවා අන්තිම දවස්වලදී බොහොම අන්තරා සහිත කාලවල පැමිණෙන බව නුඹලා දැනගනින්න.
මොනවද ඒ ගැන කතා කරද්දි කියන්නේ? මුලින්ම කියනවා මක්නිසාද මිනිස්සුયો තමන්ට ප්‍රේම කරන්නෝව. මිනිස්සු තමන්ටම ප්‍රේම කරනවා. ඊළඟට කියන මොනවද? මිනිස්සු මුදලට ප්‍රේම කරන්නෝව. අන්න එතරයි පටන් ගන්න. දෙවියන් වහන්සේ අපිව මවන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන අය වෙන්න. දේව කේන්ද්‍රී ජීවිතයක්. මුදල් වලට ප්‍රේම කරන එක නෙවෙයි. මිනිස්සුන්ට ප්‍රේම කරන එක නෙවෙයි. පළමු දේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. ඒකයි පළවෙනි දේ. ඊළඟට අනිත් ඒවා. අපි බලමින් හිටියේ රෝම පළවෙනි පරිච්ඡේදය මතකද? රෝම පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳලා 25 වෙනි පදය. මොකද්ද පාපිෂ්ඨ ලෝකයක ස්වභාවය? මැවිල්ලට මිනිස්සු අඳිනවා. මැවිල්ල කේන්ද්‍ර කරගෙන ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතය අතහැරලා. අද මිනිස්සුන්ව කේන්ද්‍ර කරන් තමයි ජීවිතය ගෙනියන්නේ. මිනිස්සු තමයි තමන්ගේ ජීවිතේ ලොක්කා ප්‍රධානියා. තමන්ගේ ජීවිතේ පාලකයා මිනිස්සු බවට පත් කරගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් තමයි තමුන් පාලනය වෙන්නේ. එහෙම නැත්නම් සල්ලි, වස්තුව, දේපල, තනතුර, තත්වය ඒවයින් තමයි තමුන් පාලනය වෙන්නේ. ඒවයින් තමයි තමන්ගේ ජීවිතේ ප්‍රධාන තැන තියාගෙන ඉන්නේ. ඒවට අවශ්‍ය විදියට තමයි තමන්ගේ ජීවිත ගමන හැඩගස්වමින් ඉන්නේ. මිනිස්සු දේව කේන්ද්‍රී ජීවිතය කියන එකෙන් බැහැර වෙලා මිනිස්සු මානව කේන්ද්‍රී, මිනිස් කේන්ද්‍රී, ද්‍රව්‍යමය දේවල් කේන්ද්‍ර කරගත් ජීවිතයක තමයි මිනිස්සු අද ගමන් කරමින් ඉන්නේ. මිනිස්සුන්ට දෙවියන් වහන්සේ කියන්නේ වෙලාවට උදව්වක් ගන්න ඕන කෙනා. තමන්ගේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න අත්සනක් දා ගන්න ඕන කෙනා. තමන්ට ඕන විදියට දෙයක් කරගන්න ඕන වුණාම දෙවියන් වහන්සේව තමා තියාගෙන ඉන්නේ. තමන්ගේ ජීවිතයේ දේව කේන්ද්‍රී වෙන්න අවශ්‍යයි. ඒ කෙනා සොයා යන්න අවශ්‍ය නැහැ. ඒ කෙනා පසුපස සියලු දේ හඹාගෙන එනවා. ආමෙන්. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ නම් කේන්ද්‍රගත වෙන්නේ. මූලික තැන. ඔබේ ජීවිතයට අවශ්‍ය සෑම ප්‍රීතිය, සතුට, ජයග්‍රහණය, ආශිර්වාදය සියලු දේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්න යනවා. අද මිනිස්යන් නැති කරගෙන තියෙනවා දේව කේන්ද්‍රී ජීවිතයක් කියන එක. දැන් ඔබේ ජීවිතේ කොහොමද? ඔබේ ජීවිතේ පාලනය කරන්නේ මිනිස්සුද? මොන හරි දෙයක් ඔබ පාලනය කරනවා නම් ඒක ඔබ දේවත්වයේ දීලා ඉවරයි. ඒක මිනිසෙක් වෙන්න පුළුවන්. ඒක මුදල් වෙන්න පුළුවන්. වස්තුව වෙන්න පුළුවන්. රැකියාව වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් තමන්ට දේවත්වය දෙන්න පුළුවන්. ඒක රූපයක් හැටියට තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන්. තනාගන්න පුළුවන්. ඒකත් රූප නමස්කාරය. ඒක දේව කේන්ද්‍රී ජීවිතයෙන් බැහැර වුණු ජීවිතයක්. එනිසා දෙවියන් වහන්සේ අපිව මවා තිබෙන්නෙම යලි ජේසුස් වහන්සේ පොළවට ඇවිල්ලා යලි දෙවියන් වහන්සේට හිමි දරුවන් බවට අපිව පත් කරන්නෙම දේව කේන්ද්‍රී ජීවිතයක් සඳහායි. අපි අවසානයේට එමු. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියවන්න මම කැමතියි. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. හැමෝම පෙරලා ගන්න. මේක ඉතා වැදගත්. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වන පදය. කියවන්න. කුමක් හේයින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි ඉන්ද. ජේසුස් වහන්සේ කවුද? අහන්න ඕන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? යේසුස් වහන්සේ ඔබට ස්වාමින්ද? ජේසුස් වහන්සේ ඔබට ආගමික නායකයෙක්ද? ජේසුස් වහන්සේ ඔබට හොඳ කෙනෙක්ද? එච්චරද? එහෙම නැත්නම් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේද ඔබට? ලෝකය මැවූ තැන් සිට
ජේසුස් වහන්සේ කරන කොටගෙන සියල්ල මවන ලද්දේ කියලා කියනවා. ඒ යේසුස් වහන්සේ ඔබට මැවුම්කාර දෙවියන් වහන්සේද? ඒ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මනුෂ්‍යයාගේ ගැලවීම සඳහා සැලසුම් කළ තැනන් වහන්සේද? ඒ යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ ස්වාමියාද? ප්‍රධානියාද? කේන්ද්‍රය මුල් තැන අයිතිකරු හිමිකරුද? ප්‍රශ්නය ඒකයි. එසේ නැතිනම් ජේසුස් වහන්සේ ඔබට නිකම්ම නිකං ආගමික නායකයෙක්ද? ඔබේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන වාලම්පුරියක්ද? ඔබට ඕන දේවල් සලසා ගන්න අවස්ථාවක්ද ජේසුස් වහන්සේ කියන්නේ? එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේද? ප්‍රධානියාද? මං අහන්නේ මේ විදිහට ප්‍රශ්න තේරුම් ගන්න නිසා. ඔබේ ජීවිතේ පාලකයා, මුල් තැන, කේන්ද්‍රගත පුද්ගලයා උන්වහන්සේද? එහෙම නැත්නම් ඒ තැන වෙන කෙනෙක්ට ගිහිල්ලාද? ඒ වයින්ද ඔබ පාලනය වෙන්නේ? ඒ දේ රැකියාවට ගිහිල්ලාද? ඒ දේ වෙනත් සබඳතාවලට ගිහිල්ලාද? ඒ දේ තවත් දේවල් වලට ගිහිල්ලාද? ජේසුස් වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේද? ඒකයි ප්‍රශ්නය. යලිත් කියවන්න. ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි ඔබේ සිතින් අදහන්නේ නම්, මුකෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙකක් කියනවා කරුණු. මොනවද කියන්නේ? ජේසුස් වහන්සේ නිකම්ම නිකන් නෙවෙයි. වැදගත් වචනේ. ස්වාමින් වහන්සේ. ඒක වැදගත්. ඔබ සිතින් අදහන්නත් ඕන. දෙක, ඔබගේ ප්‍රකාශනය බවට පත් වෙන්නත් ඕන උන්වහන්සේ ස්වාමින් කියලා. ඒ අයට මොනවද වෙනවා කියන්නේ? ඔබ ගැලවෙන්නේ. ඔබ ගැලවීමලත් ජේසුස් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙන්න යන්නේ නිකම් පල්ලියක උන්නට නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න. ඔබගේ ජීවිතේ ජේසුස් වහන්සේ ස්වාමින් බව ඔබ සිතින්ම අදහ ගන්න කෙනෙක් වෙන්න ඕන. ස්වාමින් වහන්සේ බව සමහරක් අයට ජේසුස් වහන්සේ කියන්නේ ස්වාමින් වහන්සේ නෙවෙයි. අර දැකලා තියෙනවද? සමහරව කඩවලට කෑම කන්න ගියාම බලන්න. මෙතන ඉන්නවා ඝන දෙයියෝ. ඒ ඝන දෙයියන්ට සමානව පින්තූරයක් දාලා තියෙනවා මරියතුමීට. මරියතුමීටම සමාන පින්තූරයක් දාලා තියෙනවා විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියන්ට සමාන පින්තූරයක් දාලා තියෙනවා අන්තෝනි මුනින්ද්‍රයාට. අන්තෝනි මුනින්ද්‍රයාට සමාන පින්තූරයක් දාලා ජේසුවත් දාලා ඊට පස්සේ සමාන එකක් දාලා තවත් කාව හරි දාලා බලන්න ලිස්ට් එකේ කට්ටියම ඉන්නවා නැගගෙන. ඔක්කොම නැගලා ඉන්නවා ගානට. දැන් ඔක්කොටම ඔළුව ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ ස්වාමින් නෙවෙයි. ජේසුස් වහන්සේත් එක්කනේ. අරයත් හොඳයි. අරයගෙන් මේක හම්බෙනවා. මෙයාගෙන් මේක හම්බෙනවා. අරයගෙන් අහවල් එක හම්බෙනවා. ජේසුස් වහන්සේගෙන් අහවල් එක හම්බෙනවා. ඉතින් ඒ අහවල් එකට අහවල් එක්කෙනා ඉන්නවා. එතකොට ජේසු කවුද? එක්කෙනෙක් විතරයි. හැබැයි දේව වචනේ මේ සුද්ධ වූ ලියවිල්ලේ ජේසු කවුද? මැවුම්කාර දෙවියන්, පිතා, පුත්‍රයා, ස්පීරිතු සාන්තු නම් එකම දෙවියන් වහන්සේ කියලා කටින් කියලා හිතින් වෙන එකක් කරනවා. ක්‍රියාවෙන් තව එකක් කරනවා. මොනවද කියන්නේ දේව වචනේ? ඒ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි මොනවද කරන්න කියන්නේ? සිතින් අදහන්න පළවෙනි දේ. ඒක තියනවද ඔබගේ? මම මුළු සිතින් අදහනවා ජේසුස් වහන්සේ එකම දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේ මිනිස්යව ගලවන්ට පැමිණි දෙවියන් වහන්සේ. ඔබ මුළු සිතින් ඒක අදහගෙන තියනවද? අනිත්‍ය වැඩක් නැහැ. ඉස්සෙල්ලා සිතින් අදහගන්න. සිතින් අදහන්න. ස්වාමිනේ ඔබයි එකම දෙවියන්. ඔබ වහන්සේ පමණයි ජීවමාන දෙවියන් වහන්සේ. ඔබයි මිනිස්යාට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබයි සදාකාලික දෙවියන් වහන්සේ. කොහොමද අපි කියන්නේ? ස්වාමින් වහන්සේ උකුත් වූසේක. ස්වාමින් වහන්සේ උත්තාන වූසේක. ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක. කවුද? අර ලිස්ට් එකේ ඉන්න තව කවුරු හරිද? නෑ.
නැවත වඩින්ට යන්නේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ හැටියට. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. කාගේද? කාගේද? අපේ අම්මගේද? තාත්තගේද? පාස්ටර්ගේද? බිෂොප් උන්වහන්සේගේද? නෑ. කාගේද? දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. ඒකේ පාලකයා කවුද? සිංහාසනේ වැඩ සිටින්ට යන්නේ ජේසුස් වහන්සේ. එතුමා කොයි වගේ කෙනෙක්ද? ස්වාමින් වහන්සේ නෙමෙයි. පොඩි සපෝට් එකක් ගන්න තියන් ඉන්න කෙනෙක්. අරයව මේකට, මෙයාව මේකට, අරයව වරකට. ජේසුස් වහන්සේ යා වරකට. ජේසුස් වහන්සේ ඔබේ සිතින් අදහන්ට ඕන නිකන් නෙවෙයි. කවුරු හැටියටද? ස්වාමින් වහන්සේ. යලිත් කොහෙද? කේන්ද්‍රගත වෙන්නේ ජේසුස් වහන්සේ. දේව කේන්ද්‍රී ජීවිතය. දැන් ඕක නැතිව පල්ලියේ උන්න කියලා ඔබ දෙවියන් වහන්සේ හිමි කෙනෙක් වෙයි කියලා අපි හිතන්නේ. අවසානයේදී මේ බලා ගන්න පුළුවන් නේ. මේ කතා කරන මමයි ඕගොල්ලෝ අපි ඔක්කොම එකතු වෙලා. මගේ ජීවිතේ කේන්ද්‍රගත කෙනා කවුද? සිතින් අදහන්නේ නම් මොනවා කියලාද? ජේසුස් වහන්සේ ස්වාමින් ප්‍රධානියා ගැලවුම්කාර දෙවියන් වහන්සේ බව සිතින් අදහන්නේ නම්. දෙවෙනි දේ තමයි මොකද්ද? මුකෙන් ප්‍රකාශ කරන්නේ. මගේ අදහ ගැනීමයි මගේ ප්‍රකාශනයයි දේව කේන්ද්‍රී වෙන්නට අවශ්‍යයි. දැන් ඒකත් නොගැලපෙන විදියට වෙන්නේ. මගේ හිතේ එකක් තියෙන්නේ, මගේ ප්‍රකාශනය තව එකක්. මම හිතන්නෙත් එක දෙයක්, මම ප්‍රකාශ කරන්නෙත් එක දෙයක්. ඒ මොකද්ද? ජේසුස් වහන්සේ මගේ ස්වාමීන්. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ කියනවා. 6 වෙනි පරිච්ඡේදයේ. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ අපෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමිවරු දෙදෙනෙකුට ඔබට සේවය කරන්න පුළුවන්ද? ස්වාමිවරු දෙදෙනෙකුට බොස්ලා ප්‍රධානින් දෙන්නෙක් ගාව ඔබට තනි පුද්ගලයෙක් හැටියට එකට වැඩ කරන්න පුළුවන්ද කියලා අහනවා. මේක මේ අද සමාජයේ තියෙන ප්‍රශ්නයකට වඩා එදා තිබිච්ච එකක් ගැන අහන්නේ. 24 වෙනි පදේ කියනවා මොකද්ද? ස්වාමිවරු දෙදෙනෙකුට ඔබට ප්‍රේම කරන්න බෑ. ඇලුම් කරන්න බෑ. ඔබ එක්කෙනෙකුට වෛර වෙනවා, එක්කෙනෙකුට ඇලුම් වෙනවා කියලා කියනවා. ඔබේ ජීවිතේ ස්වාමියා කවුද? මොනවද? අපි අවසාන ප්‍රශ්නේ මේකයි. ඔබේ ජීවිතේ ස්වාමින් ප්‍රධානියා දේව කේන්ද්‍රී ජීවිතය දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේද? එහෙම නැත්නම් ඔබේ කේන්ද්‍රය පදනම ඔබමද? ඔබ තමයි ඔබගේ පදනම, ඔබ තමයි ඔබගේ කේන්ද්‍රය, ඔබ දෙන තමයි ඔබ මූලිකයා වෙලා ඉන්නේ. ඒ නිසා මයි කාර්, මයි පෙට්‍රල් මට ඕන විදිහට තමයි මම තීරණ ගන්නෙ. ඔබ කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්න. ක්‍රිස්තියානි ජීවිතය එහෙම එකක්. දේව කේන්ද්‍රී ජීවිතය. එහෙම නැත්නම් ඔබ කේන්ද්‍ර කරගෙන ඉන්නේ තව කාව හරිද? ඒ වෙනාය කේන්ද්‍ර කරගෙන ඔබගේ ජීවිතය ඔබ ගොඩනගාගෙන යන්නේ. මුදල්, රැකියාව, වෙනත් දේවල්. ඒ සියලු දේ ඉහලින් උන්වහන්සේ සිටින්නට අවශ්‍යයි. ඒ නිසා අපිව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ දෙවියන් වහන්සේව කේන්ද්‍ර කරගත් ජීවිතයක් තුළ ගමන්. එහෙම මිනිස්සෙක් කොහොමත් සතුටින් ජීවත් වෙන්නේ. එහෙම මිනිස්සෙක් ප්‍රීතියෙන් ජීවිතේ ගමන් කරන්නේ. එහෙම මිනිස්සෙක්ව මේ පියරු වැටිච්ච ලෝකයේ ඇතුලේ අතරමං වෙන්නේ නැහැ කවදාවත්. ඇයි? ඔහුගේ ජීවිතේ ප්‍රධාන තැන ජේසුස් වහන්සේ. ඔහුගේ ජීවිතේ ජේසුස් වහන්සේව කේන්ද්‍ර කරගෙන මිස ජීවිතේ තීරණ ගන්නේ වෙන කිසිවක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි. ජේසුස් වහන්සේ යනවා මේ පොළවේ ඇදහිල්ල සම්භවෙයිද කියලා අන්තිම කාලේ. අපිත් අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි. අපි ක්‍රිස්තියානි ජීවිතය කියලා කියනවා. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරනවා කියනවා. මොනවද අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ අපි ගාව? අපි දෙමව්පියන් හැටියට ජීවත් වෙනවා. අපේ දරුවන් ඇති දැඩි කරනවා. ඔවුන් ලොකු මහත් කරනවා. දරුවන් විවාහ වෙනවා. දරුවන් ලබනවා. ඔවුන් දෙමව්පියන් බවට පත් වෙනවා. අපි වයසට යනවා. මොනවද අවසාන ප්‍රතිඵලය? හොඳට මේ සමාජය ඇතුළට
කිඳා බැහැලා බලන්න මොනවද මිනිස්සු ඔය හොයමින් ජීවත් වෙන්නේ කියලා. මිනිස්සුන්ගේ හිත ඇතුලේ මොනවද ඔය තෙරපෙන්නේ කියලා හොයලා බලන්න. අවසානයේ මිනිස්සු දුක් වෙනවා. අවසානයේ මිනිස්සු කනගාටුවෙන් තමයි ජීවිතය කෙලවර කරන්නේ. දෙවියන් වහන්සේ මවන්නෙම දේවකේන්ද්‍රී ජීවිතයකටයි. හැබැයි මිනිස්සු දුහන්නෙම තමාව කේන්ද්‍ර කරගෙන නැත්තම් මේ ද්‍රව්‍යමය ලෝකේ කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ ලෝකේ අතරමං වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඔය එබිකම් කරලා ජීවිතය ඇතුළට බලපුවම ඔය පේන හිස්කමට හේතුව ඒකයි. මේ සමාජයට ගිහිල්ලා මේ සමාජයට එබිකම් කරලා හොඳට සවන් දීලා බලන්න මොනවද ඔය කතා කරන්න කියලා. ඒකට හේතුව ඒකයි. මිනිස්යව මවන්නෙම දෙවියන් වහන්සේ, ලෝකය මවන්නෙම දේව කේන්ද්‍රී ජීවිතයකටයි. නමුත් මිනිස්යා මොනවද කරන්නේ? ඒකෙන් බැහැර වෙලා මිනිස්යා මිනිස්යව කේන්ද්‍ර කරන් ජීවත් වෙනවා. මිනිස්යා ද්‍රව්‍යමය ලෝක කේන්ද්‍ර කරන් ජීවත් වෙනවා. ඔබගේ ස්වාමින් යේසුස් වහන්සේ බව ඔබ සිතින් අදහනවාද? එක ලෙසම ඔබ ඒක ප්‍රකාශ කරන ජීවිතයක් ගත කරමින් සිටිනවාද? ඔබ කවදාවත් පරාජය වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල ඒ ගමන ඔබ ඉස්සරහට යනවා. අපි සියලු දෙනා නැගිටිමුද සුවල්ප වෙලා. අපි සියලු දෙනා ස්වල්ප වේලාවක් නැගිටිමු. අපි හැම කෙනෙක්ම අපි දැස් වසා ගමු ස්වල්ප වේලාවක්. අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමු. හැම කෙනෙක්ම අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමු. දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මවන්නෙම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න. ඔබගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය, මූලික ස්ථානය ජේසුස් වහන්සේද? ජේසුස් වහන්සේ කිව්වා පළමුකොට මාගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත්. දේව වචනේ අපිව ගෙනියන්නෙම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකටයි. මේ ජීවත් වෙන ලෝකේ දිහා ඉබිකම් කරලා බලන්න. මිනිස්සු දුහන්නේ දෙවියන් වහන්සේව බැහැර කරපු ලෝකයක් තුලයි. තමන්ගේ ජීවිත ගමනෙන් දෙවියන් වහන්සේව බැහැර කරලා ඉන්නේ මිනිස්සු. ඔවුන් කියනවා අපි හරි දියුණුයි කියලා. ඔවුන් කියනවා අපි හරි ජයග්‍රාහී සෙනගක් කියලා. ඔවුන් ආඩම්බර වෙනවා. ඔවුන් උඩගුවෙන් කතා කරනවා. ඒ අයගේ ජීවිත ඇතුළට කිඳා බහින්න. ඒ අය කතා කරන ආඩම්බර වචන ඇතුළට කිඳා බැහැලා බලන්න. ඔවුන් මොනතරම් අසරණද කියලා. ඔවුන් මොනතරම් හිස්කමේ ජීවිතයක් ගත කරනවද කියලා. ඔවුන් බාහිර පෙනුමෙන් බොහෝ ජයග්‍රහණයන් මවා පෙන්නනවා. නමුත් තනි වෙන ඒ අයගේ ජීවිත ඇතුලේ ඔවුන් අසරණයන්. ඔවුන් සිංගමන් යදින අය ලෙස ජීවත් වෙමින් සිටින්නේ අභ්‍යන්තරය තුල. වරද්දගෙන තියෙන්නේ මිනිස්සයා. ආගමක් ධර්මයක් නෙවෙයි. මිනිස්සයා වරද්දගෙන තිබෙන්නේ මිනිස්යව මැව් දෙවියන් වහන්සේව අතහැරීමයි. එනිසා අපි දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි සිතින් අදහන මිනිසෙක් අදහන නෙවෙයි. මැවුම්කාර දෙවියන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන මිනිසෙක් හැටියටද මම ජීවත් වෙන්නේ.
මේ හිස්කමෙන් පිරිච්ච සමාජය ඇතුලේ තෘප්තිය හඹාගෙන යන ප්‍රීතිය හොයාගෙන යන අසරණ මේ ලෝකයේ ඇතුලේ ඔබ අතරමං වෙලාද සිටින්නේ? එසේත් නැතිනම් ඔබට හඬ නගා කියන්න පුළුවන් කමක් තිබෙනවද? අපි මග වරද්දලයි තිබෙන්නේ කියලා. මුළු ලෝකයක් වරද්දගෙන ජීවිතේ ගමන් කරන්නේ. ඒ මුළු ලෝකයක් වරද්දගෙන ජීවත් වෙන ගමනේ තමයි අපිත් හඹාගෙන යන්න උත්සාහ කරන්නේ. නමුත් අපි නිවැරදි කරගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මිනිසයා මැව් දෙවියන් වහන්සේ. උන්වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකටයි උන්වහන්සේ මේ පොළව සකස් කරේ. අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය උන්වහන්සේ නොකරගෙන අපි වෙන වෙන දේවල් අපේ ජීවිතේ ස්වාමියා කරගත්තා නම් අපි කියමු ස්වාමිනී මට සමාව දෙන්න. ඇයි ඔබ එසේ කියන්න අවශ්‍ය? ලෝකයේ මැව් තැන්පටන් දෙවියන් වහන්සේ සැලසුම් කළා. මිනිස්යාගේ පැවැත්ම, මිනිස්යාගේ ඉරණම, මිනිස්යා පිළිබඳ සැලසුම් දෙවියන් වහන්සේගේ අතේ තිබෙනවා. නමුත් එච්චර දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරද්දී, අපි ගැන සැලසුම් කරද්දී, අපි දෙවියන් වහන්සේ වෙනුවට වෙන දේවල් කේන්ද්‍ර කරගෙන ජීවත් වෙලා. එහෙනම් අපි කියමු ස්වාමිනී මට සමාව දෙන්න. ඔබගේ ජීවිත ගමන ඔබ මිනිස්සෙක් කේන්ද්‍ර කරගෙන ගමන් කරනවා නම්, වෙනත් ද්‍රව්‍යමය දෙයක් කේන්ද්‍ර කරගෙන ඔබ ගමන් කරනවා නම්, ඔබ කියන්නේ ජේසුනී මට සමාව දෙන්න. ඔබ කුරුසියේ මැරි ජීවිතේ පූජා කරමින් ඔබ වහන්සේ ඒ මිලය ගෙව්වේ මාව යලි දෙවියන් වහන්සේ සමග සම්බන්ධ කරන්න දේව කේන්ද්‍රී ජීවිතයකට. ඒ පූජාව නොසලකා මම මාව කේන්ද්‍ර කරගෙන ජීවත් වුණා නම්, මම මගේ ස්වාමියා බවට පත් වෙලා ජීවත් වුණා නම්, අපි කියමු ස්වාමිනී මට සමාව දෙන්න. හාලෙලූයා. ස්තුතියි දෙවි පියාණනි. අපි ඔබ වහන්සේ වෙතට එනවා ස්වාමිනී. අපට සමාව දෙන්න ස්වාමිනී. අපට සමාව දෙන්න ස්වාමිනී. අපට සමාව දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ මැවුම්කාර ජීවමාන දෙවි පියාණන් වහන්සේ ඔබ. ස්වාමිනී ඔබයි සියලු යහපත් දේ අපේ ජීවිතවල කරන දෙවි පියාණන් වහන්සේ. සියලු යහපත දන්න දෙවි පියාණන් වහන්සේ ඔබයි ස්වාමිනී. ස්වාමිනී ඒ සියලු දේ ඔබ යහපත් ලෙස අපේ ජීවිතවල කරමින් සිටියදී ස්වාමිනී ඔබව කේන්ද්‍ර කරගන්න නැතිව, ඔබව මුල් තැන තබා ගන්න නැතිව, ස්වාමිනී අපි වෙනත් දේවල් මුල් තැන තබා ගත්තද? ස්වාමිනී ඔබ ඒ සෑම දෙයක්ම දකිනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙතට ඇවිත් අපි ඔබගෙන් සමාව ඉල්ලනවා. ඔබ වහන්සේ අපට සමාව දෙන්න ස්වාමිනී. හාලෙලූයා. ස්වාමිනී අපි ඔබගේ පාමුල සිටිනවා. අපි ඔබ පවිත්‍ර කරන්න ස්වාමිනී. ප්‍රශංසා වේවා දෙවි පියාණන්. ප්‍රශංසා වේවා දෙවි පියාණන්. ඔබට මහිමය වේවා ස්වාමී. සුදු පියාණනි අපි සෑම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට බාර වෙමු. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.